අයිබෝන් දරුවනේ අපි අද කතා කරන්න යන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂය නිර්දේශයේ 9 වන ඒකකය නැත්නම් 12 වෙනි ශ්‍රේණියට නියමිත ප්‍රධාන පාඩමක් වන ආහාර තාක්ෂණය කියන පාඩමේ ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාව සම්බන්ධ කොටස. මෙතනදී අපි මූලිකවම දැනගන්න ඕන ප්‍රධාන කටයුත්තක් තමයි ආහාරයක තියෙන සෞඛ්‍ය ආරක්ෂිතතාව. ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ආහාරයක් සෞඛ්‍යයට ආරක්ෂිත බවක් පිළිබඳ අපි අධ්‍යයනය කරන්නේ ඇයි කියලා මුලින් දැනගන්න ඕනේ. ඒකදී අපි මුලින්ම හැඳින්වීමක් ගොඩනගනවා මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාව සම්බන්ධයෙන්. මෙතනදී අපි කියනවා ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවයේදී අපි කියනවා සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන කිසිදු ආහාරයක් 100% ආරක්ෂිත ආහාරයක් වෙන්නේ නැහැ කියලා. ඕනෑම ආහාරයක දකින්න හම්බ වෙනවා විවිධ ආකාරයේ ශුද්ධ ජීවි ආසාදන තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී කරන්න ඕනේ ඕනෑම ආහාරයක් ගත්තාම ඒකේ අවදානමක් තියෙනවා. ඒ අවදානම අවම වන විදිහට ආහාරය ප්‍රතික්ෂේප කිරීමකින් තොරව අවදානව අවම කර ගැනීම තමයි අපි ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාව කියලා කියන්නේ. එතනදී අපි කියනවා සාමාන්‍යයෙන් ඕනම ආහාරයක් දැන් ඔයාලා ගෙදර ගන්න කෑම වේලක් කියමුකෝ. එතන ඔයාට හම් වෙන කෑම මේසේ අම්මා බෙදලා දෙන බත් එක වුණත් සාමාන්‍යයෙන් උයල ඉවර වෙලා ටික වෙලාවක් යනකොට නිවෙනකොට රයිස් කුකර් එකේ තියෙන බත් එකේ මත වුණත් ශුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. මේ ශුද්ධ ජීවීන් වර්ධනය වෙනකොට සාමාන්‍යයෙන් කන කෑම එකේ හිටි ශුද්ධ ජීවීන් හිටියා කියලා ඔයාලා ඒ බත් එක කෑවා කියලා ඔයාට ලෙඩක් හැදෙන්නේ නැහනේ. කියන්නේ ආහාරය මත ශුද්ධ ජීවීන් වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි මේ ආහාරය මත අපේ ශරීරයට අහිතකර ශුද්ධ ජීවියෙක් වර්ධනය වුණොත් තමයි අපිට ආසාත්මිකතාවයක් හරි මොකක් හරි ලෙඩක් හැදීම සිදු වෙන්න පුළුවන්. එහෙන් සාමාන්‍යයෙන් ඕනෑම ඒක නිසා අපි සාමාන්‍යයෙන් කියනවා ඕනෑම ආහාරයක් 100% ආරක්ෂිත වෙන්නේ නැහැ කියලා. ඕනෑම ආහාරයක යම් අවදානමක් තියෙනවා. අපිට ලෙඩක් හැදීමට තියෙන අවදානම යම් ප්‍රමාණයක් තියෙනවා. මොකද අපිට වායු ගෝලීන සියලුම ශුද්ධ ජීවීන් ඉවත් කරන්න බෑනේ. කවදාවත් වායු ගෝලීන සියලුම ශුද්ධ ජීවීන් නැති පරිසරයක් හදන්න බෑ. අපි කෑම එකක් වේලා තිබ්බත් ඒක මත ශුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. හැබැයි මේ ශුද්ධ ජීවීන් වර්ධනය වුණා කියලා මේ ශුද්ධ ජීවීන් හැම එක්කෙනාගම අපිට ලෙඩ හැදෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මෙතන ඉන්නකොට මම කතා කරනකොට මම කටාරිනකොට මගේ වායු ගෝලයේ ඉන්න ශුද්ධ ජීවීන් අර වාතයත් එක්ක නැත්නම් මම හුස්ම ගන්නකොට වායු ගෝලයේ තියෙන වාතයේ ඉන්න ශුද්ධ ජීවීන් මගේ නහයතිකේ ශරීරය ඇතුළු වෙනවා. තුරුණා කියලා ඒ ඉන්න ශුද්ධ ජීවීන්ගෙන් අපිට හැම එක්කෙනාගෙම ලෙඩක් හැදෙන්නේ නැහැ. ශුද්ධ ජීවී ආසාදනයක් ඇති වුණා කියලා ඉවරලා කෙන ලෙඩක් ඇතිවීම සිදු වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී අපි කියන්නේ ඕනෑම ආහාරයක මේ විදිහට ශුද්ධ ජීවීන් ආසාදනය වෙලා ආහාරයේ තියෙන ආහාරයට යම් අවදානමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කොයි ආහාරය ගත්තත් 100%ක්ම ආරක්ෂිත ආහාරයක් වෙන්නේ නැහැ. යම් අවදානමක් තියෙනවා. අපිට වැදගත් වෙන්නේ ප්‍රතික්ෂේප කිරීමෙන් තොරව අවදානම අවම කර ගැනීම කියන එකයි. එතන අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවයේදී කියන ප්‍රධානම කතා කරන්නේ මේ විදිහට 100%ක්ම සෞඛ්‍ය ආරක්ෂිත නොවුනත් අපිට යම් අවදානමක් තිබ්බත් ඒ ආහාරය ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මේ අවදානම අවම කරලා මේ ආහාරය පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද තමයි මෙහෙම පාවිච්චි කිරීමේ ඇති වැදගත්කම තමයි අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාව කියලා හඳුන්වන්නේ. එතකොට අපි මෙලින්ම කියනවා ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාව කියන තැන කිසියම් ආහාරයක් 100%ක් ආරක්ෂිත නැති අතර ඕනෑම ආහාරයක අවදානමක් ඇත. මෙහිදී වැදගත් වන්නේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව අවදානම අවම කර ගැනීමයි කියලා කියනවා. ඊට පස්සේ අපි ප්‍රධානව කතා කරනවා ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ගැන අවදානමක් 100%ක්ම සෞඛ්‍ය ආරක්ෂිත නොවුනත් අර අපිට හානියක් නොවන විදිහට ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මේ අවදානම කළමනාකරණය කර ගැනීමෙන් අපිට ඇද වැදගත්කම කියලා. ආහාරය ආරක්ෂිත වන විදිහට ඒ කියන්නේ අපිට හානියක් නොවන මට්ටමින් පවත්වා ගැනීමෙන් අපිට ඇති වැදගත්කම් මොනවාද කියලා තමයි මෙතනදී කතා කරන්නේ. ආහාර විෂවීම සහ ආසාත්මිකතා ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ආහාර වලට වෙන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි ආහාර විෂවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම
වෙන්න පුළුවන් තව වැදගත් තමයි ආසාත්මිකතාව කියන්නේ. විෂවීම කියන්නේ විෂ මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් අඩංගු වීම නිසා අපේ ඇඟට ශරීරයට විෂවීමක් සිදු වෙන්න පුළුවන්. ආසාත්මිකතාවයක් කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ ඇලර්ජික් එකක්. සාමාන්‍යයෙන් සමහර ආහාරට ගත්තයින් පස්සේ අර සමහර කට්ටියට මස් වගේ ද්‍රව්‍ය හරක් මස් වගේ උරු මස් ඒ වගේ දේවල් ආහාරයට ගන්නකොට වෙන ප්‍රධාන දෙයක් තමයි ඒවා ඇලර්ජික් වෙනවා. අන්න එක තමයි මේ ආසාත්මිකතාවය ඇතිවීම සිදු වෙනවා. ඒ වගේ දේවල් ඇතිවීම වළක්වා ගැනීම සිදු කරගන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ වැදගත්කමක් තමයි විෂවීම ආසාත්මයදී වළක්වා ගන්න පුළුවන්. ආහාර මගින් වැළඳෙන රෝග වළක්වා ගන්න පුළුවන්. ආහාර අධිපරිභෝජනය මගින් සෞඛ්‍යයට වන අවදානම අඩු කිරීම, ආහාර සැපයුම් දාමයට බාධාවක් නොවන ලෙස ආහාර ගැනීමෙන් වන අවදානම අඩු කිරීම, ස්නායු ආබාධ පිළිකා වැනි දීර්ඝකාලීන රෝග වළක්වා ගන්න පුළුවන් වෙනවා. අවදානමේ සංඛ්‍යාත්මක අගයන් ගණනය කිරීම මගින් ආහාරය පිළිබඳ තීරණය ගැනීමට සමාජයට හෝ දේශපාලන අධිකාරියට අවශ්‍ය තොරතුරු සැපයීම වගේ දේවල් පවා මේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය මගින් වැදගත් වෙනවා. ඒ කියන්නේ ආහාරයේ යම් හානියක් තියෙනවා නම් යම් අවදානමක් තියෙනවා නම් ඒ අවදානමක් සහිත ආහාරයක් රට තුළට ගෙන්නනවද බෙදා හැරෙනවද සම්බන්ධයෙන් එක ගැන තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම කරන්න පුළුවන් මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියන එක. අපි සාමාන්‍යයෙන් බලන්නේ ආහාරවල තියෙන හානිකර ද්‍රව්‍ය සෞඛ්‍යයට හානිකර විය හැකි දේවල් අපි අවම කරගන්න එක තමයි කරන්න ඕනේ. කියන්නේ කුසිම ආහාරයක් ගත්තොත් 100% ආරක්ෂිත නැහැ. එක මත යම් මොනම හරි ප්‍රමාණයක විෂ රසායන ද්‍රව්‍ය වෙන්න පුළුවන්, නැත්නම් ශුද්ධ ජීවී ආසාදන වෙන්න පුළුවන්. ඉතින් මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන්. අපි කරන්න ඕනේ මේ ආහාරය ප්‍රයෝජනයට නොගෙන ඉවත් කිරීම නෙමෙයි. කොහොම කරත් අපිට ප්‍රයෝජනයට ගන්න වෙනවා මේ ආහාරය. අපේ ශරීරයට අහිතකර නොවන විදිහට අපි මේ ආහාරය ප්‍රයෝජනයට ගැනීම සිදු කරන්න. ඉතින් මේ කියන ආහාරයේ තියෙන ආහාරය අර සෞඛ්‍ය ආරක්ෂිත 100%ක් ආරක්ෂිත නොවුනත් මේ අපේ ශරීරයට අහිතකර ද්‍රව්‍යයක් ඇතුළු නොවන විදිහට මේක කළමනාකරණය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාව කියලා කියන්නේ. අපිට ආහාරය අපේ ශරීරයට අහිතකර නොවන විදිහට මේක කළමනාකරණය කර ගැනීම සිදු කරන එක. මේ විදිහට ආහාරයක් අපේ ශරීරයට අහිතකර නොවන විදිහට කළමනාකරණය කර ගැනීමේ වැදගත්කම් තමයි මෙතනදී කතා කරන්නේ. ඒ ආහාර විෂවීම ආසාත්මිකතාව වළක්වා ගන්න පුළුවන්. ආහාර මගින් වැළඳෙන රෝග වළක්වා ගන්න පුළුවන්. ආහාර අධිපරිභෝජනයෙන් සෞඛ්‍යයට වන අවදානම් අපිට පාලනය කරන්න පුළුවන්. මේ වගේ ආහාර වැඩිපුර ගැනීම සිදු කරන්න එපා කියන ගැන තෙල් වැඩිපුර තියෙන ආහාර අපිට උනත් කියන වැඩිපුර තෙල් සහිත ආහාර වැඩිපුර ගන්න එපයි කියලා කියනවා. කොලෙස්ටරෝල් වැඩි වීම සඳහා බලපානවා. අන්නේ විදිහට ඉදිරිපත් කරන්න ආහාර වැඩිපුර ගන්න හොඳ ආහාර නිකන් ශරීරයට වැඩිපුර ගැනීමෙන් ලොකු බලපෑමක් නොවන ආහාර වර්ගීකරණය කරන්න. ආහාර සැපයුම් දාඩ බාධාවන් වලස ආහාර ගැනීම සහ අවදාන අඩු කිරීම, ස්නායු ආබාධ පිළිකා වැනි දීර්ඝකාලීන රෝග වළක්වා ගන්න අපිට හැකියාව ලැබෙනවා. මේ විදිහට ආහාරයේ තියෙන සෞඛ්‍යයට හානි කරන ඕන විදිහට ආහාරය පවත්වා ගැනීමෙන් ඒ වගේම අවදානම් සංඛ්‍යාත්මක අගයන් ගණනය කිරීම. රිස්ක් මැනේජ්මන්ට් මගින් ආහාරය පිළිබඳ තීරණ ගැනීමට සමාජීය දේශපාලන අධිකාරියට අවශ්‍ය තොරතුරු සැපයීම කියන්නේ. මේක සඳහා හොඳම උදාහරණයක් තමයි මේ ළඟදී සිදු වුණ අර පොල් තෙල් කතාව. පොල් තෙල් වල තියෙනවා කිව්වා ඇෆලටොක්සින් කියන විෂ රසායනික ද්‍රව්‍ය. මේ ඇෆලටොක්සින් ඇස්පර්ජිලස් ෆ්ලේවියස් කියන ශුද්ධ ජීවියෙක් මගින් දිලීරයක් මගින් ශ්‍රාව්‍ය කරන විෂ රසායනික ද්‍රව්‍යයක්. ඒ දිලීර පොල් මත වර්ධනය වීම නිසා අර පොල් තෙල් වල ප්‍රධාන වශයෙන් වර්ධනය වෙන්න පුළුවන් සුදුජීවී කාණ්ඩයක් නිසා ඒව මත වර්ධනය වෙනවා කියනවා මේ ඇෆලටොක්සින්. ඉතින් මේ ඇෆලටොක්සින් මට්ටම තියෙන්න ඕනේ සුදුජීවී වර්ධනයේ මට්ටම අර සාමාන්‍යයෙන් තිබිය හැකි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිකන් තිබ්බ සුදුජීවී වර්ධනය වෙනවනේ. ඒතර සුළු ප්‍රමාණ වලින් ඔක වර්ධනය වුණාට අර දෙහයට ලොකුවට හානිකර මට්ටමකට එන්නේ නැහැ. ඒතර යම් මට්ටමකට වඩා වැඩි වුණොත් ඒ වගේ ආහාරයක් අපි දීර්ඝකාලීන පරිභෝජනය කිරීම හරහා අපේ ශරීරයට විෂ වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ ඇෆලටොක්සින් වගේ විෂ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් ළඟදී උන ප්‍රධාන දෙයක් තමයි අර පොල් තෙල් වල තියෙන
පොල් තෙල් ගත්තයින් පස්සේ ඒ පොල් තෙල් වර්ග විශාල ප්‍රමාණයකට ආනයනය කිරීම සහ වෙළඳ පොලේ තියෙන ඒවා ඉවත් කරගෙන තහනම් වීමකට ලක් වුණා. I think එන්නේ වගේ තැනකදී අන්න ඒ අවස්ථාවත් තමයි මෙතනදී කියන්නේ අවදානමේ සංඛ්‍යාත්මක අගයන් ගණනය කිරීම කියන රිස්ක් එක කොච්චරද කියලා බලලා ආහාරය පිළිබඳ තීරණ ගැනීමට සමාජයට වෙන්න පුළුවන්. සමාජය මගින් ප්‍රතික්ෂේප වෙන ඒ වගේ දෙයක් තියෙනවා කියලා දැනගත්තයින් පස්සේ දේශපාලන අධිකාරියට අවශ්‍ය තොරතුරු සැපයීම කරන පාරිභෝගික සේවා අධිකාරිය සහ අනෙකුත් ඒ පාලනය කරන ආහාර සහ දේශපාලන අධිකාරියට මේ ආහාරය සුදුසු නැති ආහාරයක් කියලා හඳුනා ගැනීම සඳහා නැත්නම් නම් කරලා ඉවත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම සිදු කරන්න පුළුවන්. මේ විදිහට ආහාර පිළිබඳ සෞඛ්‍ය ආරක්ෂිතතාවයක් පවත්වා ගැනීම. කියන්නේ සෞඛ්‍යයට හානිකර මට්ටමට ඇති වෙන්න නොදී පවත්වා ගැනීම තුලින් අපි සෞඛ්‍ය ආරක්ෂිතතාව කියන්නේ ආහාරය සෞඛ්‍යයට හානිකර මට්ටමකට ලක් වෙන්න නොදී පවත්වා ගැනීම කියන්නේ. සරලවම කිව්වොත් ආහාරය සෞඛ්‍යයට හානිකර මට්ටමකට පත් වෙන්න නොදී ඊට මෙහින් පවත්වා ගැනීම කියන. මගින් අපිට මේ වගේ වැදගත්කම් ලැබෙනවා. අපි කියනවා මේ විදිහට අපි මෙතනදී කතා කරනවා මේ ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවය කෙරෙහි බලපෑම් ඇති කරන්න පුළුවන්. බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ සෞඛ්‍ය අපේ පරිභෝජනයට ගත හැකි මට්ටමේ පවත්වා ගන්න නොදී ආහාරයේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව පිරිහීමට ආහාරයට අනතුරු විය හැකි ප්‍රධාන අවස්ථා 4ක් හඳුනාගෙන තියෙනවා. ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාවය නැතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්න පුළුවන් ආපදා වර්ග 4ක් හඳුනාගෙන තියෙනවා. මේ ආපදා වර්ග තමයි ආහාරයකට සිදුවෙන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිතතාව ඉවත් වීම සඳහා ප්‍රධාන වෙන්න පුළුවන් ජෛවීය ආපදා ඇතිවීම. ජීවීන් මගින් ආපදාවක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් එන්නේ ශුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා ශුද්ධ ජීවීන් ශ්‍රාවක කරන විෂ රසායනික ද්‍රව්‍යයක් ආහාරය මත වර්ධනය වීම නිසා අර ආහාරය පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර සෞඛ්‍යයට හානිකර තත්ත්වයට පත් වීමක් සිදු වෙන්න පුළුවන්. විෂ අඩංගු සාමාන්‍යයෙන් විෂ රසායනික ද්‍රව්‍ය නිදහස් කරන ශුද්ධ ජීවීන් මගින් ආහාරය මත වර්ධනය වීම හරහා. ඒ වගේම වෙන්න පුළුවන් ප්‍රධාන දේ තමයි ආහාරයට ආහාර ප්‍රවාහනය කරනකොට ගබඩා කරනකොට අපි මගින් සිදු කරන විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ආහාර තැලීම් පොඩිවීම වගේ සිදු වෙලා ද්විතීකාසාදන වේගවත් වීම සඳහා මූලික වෙන්න පුළුවන්. ඒවත් අපි මානව බැදිහත් වීම සිදු වෙන හින්දා ඒවත් අපි කියනවා ජෛවීය ආපදා කියලා. ජීවියෙක් මගින් සිදු වෙන්න පුළුවන් ආපදා කියලා. ඒ වගේම ආහාර ගබඩා කරලා තියෙනකොට ඒ ගබඩා කරලා තියෙන ගබඩාවල මීයන්ගෙන් වගේ විවිධ සතුන්ගෙන් හානි සිදු වෙලා ඒ හරහා ඔයද සතුන්ට හැදෙන්න පුළුවන් අර මහාමාරියද අල්මාරියද වගේ තියෙන මහාමාරිය වගේ රෝගී තත්ත්ව ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේ එකත් අපි කියනවා ජෛවීය ආපදාවක් කියලා. ඒ වගේම තියෙන්න පුළුවන් තව ආපදාවක් තමයි රසායනික ආපදා. ඒ කියන්නේ මුලින්ම අපි කියනවා ජීවීන් මගින් ආපදා සිදු වෙන්න පුළුවන්. ඒ වගේම රසායනික ආපදා සිදු වෙන්න පුළුවන්. රසායනික ආපදාවක් විදිහට අපි සලකනවා ගොඩක් වෙලාවට විෂ රසායනික ද්‍රව්‍ය ආහාරය සමග මිශ්‍ර වීම නිසා ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක ගොඩක් වෙලාවට ගොවි බිමේදී ඇතිවෙච්ච පලිබෝධනාශක වල අඩංගු වීමක් සිදු වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා පලිබෝධනාශක ශාකයට යොදලා නම් සාමාන්‍ය සති 3-4ක් වගේ කාලයක් තියලා තමයි අස්වනු නෙලීමක් සිදු කරන්න ඕනේ. එතකොට තමයි අස්වනු තියෙන අර රසායන ද්‍රව්‍ය සේදීමකට ලක් වෙලා හෝ කෘමිනාශකයක් වගේ යෙදුවා නම් ඒවා ඉවත් වීමකට ලක් වෙන්නේ. එම නැති වෙන විදිහට අපිට අස්වනු කෘමිනාශක යොදපු ගමම වගේ අස්වනු නෙලීමකට ලක් කරොත් ඒ කෘෂි රසායනික ද්‍රව්‍ය ආහාර මත රැඳිලා තියෙන්න පුළුවන්. ඒ හරහා අපේ ආහාරය මත සුද්ධ මේ විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය ආහාර දාම දිගේ ශරීරගත වෙලා සෞඛ්‍යයට ආහාරයේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිතතාවයට හානි වීම සිදු වෙන්න පුළුවන්. ඒ විදිහට ආහාර පරිරක්ෂණයට එකතු කරන විවිධ රසායනික ද්‍රව්‍ය වල මාත්‍රාවන් වැඩිවීම වගේ කාර්යයන් හරහා ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාව හානි වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා
රසායනික ආපදාවක් කියලා. ඒ වගේම භෞතික ආපදාවන් සිදු වෙනවා. භෞතික ආපදාවන් විදිහට අපි සලකනවා ආහාරයට භෞතික ද්‍රව්‍ය. ඒ කියන්නේ දූවිලි, විවිධ ගල් කැට, ලෝහ කැබලි, අපි කියනවා ඉදි කට්ටු මොන හරි ඔය නැත්නම් මොන හරි ස්ටේපල් කටු කැලියක් කඩ කැලක් මොන හරි ද්‍රව්‍යයක් තියෙනවනේ. ඒ වගේ ද්‍රව්‍ය වීදුරු කටු කැබලි වගේ භෞතික ද්‍රව්‍ය ආහාර සමග මිශ්‍ර වීමක් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී හෝ ආහාරය හසුරුවන අවස්ථාවල යම් අවස්ථාවක මේ භෞතිකමය යම් ද්‍රව්‍යයක් ආහාර සමග මිශ්‍ර වුණොත් ඒකට අපි කියනවා භෞතික ආපදාවක් විදිහට සලකනවා. ඒ වගේම සමහර අවස්ථාවල දකින්න හම් වෙන ප්‍රධාන ආපදාවක් තමයි විකිරණශීලී ආපදාවන්. විකිරණශීලී මූලද්‍රව්‍ය ගොඩක් වෙලාවට පරිසරයට මිශ්‍ර වීම නිසා සමහර අවස්ථාවල වෙන්න පුළුවන් ප්‍රධාන දේ තමයි ලංකාව වගේ රටවල් වල නැති වුණාට සාමාන්‍ය ලෝකයේ ගොඩක් රටවල් වල විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් බල ශක්තිය නිෂ්පාදනය වෙනවා. ඒ වගේ යුරේනියම් බලාගාර පවතිනවා. ඒ වගේ බලාගාර වලින් නිදහස් වන විෂ රසායනික ද්‍රව්‍ය නැත්නම් විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා ගොඩක් වෙලාවට අර සතුන්ගේ තියෙන මසුන්ට හරදී නැත්නම් සාමාන්‍ය ජලාශ වලට මිශ්‍ර වෙලා ඒ හරහා සතුන්ට මිශ්‍ර වීම හරහා ඒ සතුන්ගේ තියෙන විවිධ ජානමය වෙනස් වීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. එවැනි ආහාර එවැනි මාළු වගේ ආහාරයක් අපිට ආහාර සමග එකතු වුණොත් මේ වගේ විකිරණශීලී ආපදා ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ විකිරණශීලී ආපදා ඇති වෙන්න ප්‍රධානම බලපාන දේවල් තමයි මේ විකිරණශීලී මූලද්‍රව්‍ය නිස්සාරණය. කියන්නේ යුරේනියම් වගේ බලාගාරවල අවසානයේදී ඉතුරු වන අපද්‍රව්‍ය ඒ බලාගාර වලින් ඉතුරු වන අපද්‍රව්‍ය ගොඩක් වෙලාවට කරන්නේ අර ඊයම් වගේ පෙට්ටි වල බස්සලා ඒවා ගැඹුරු මුහුදු පතුල තියෙන තැන් වලට කියන්නේ විශාල ගැඹුරක් තියෙන මුහුදු පතුල් තියෙන තැන් වලට ගිහිල්ලා අතාරින එක තමයි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේවායේ තියෙන විකිරණශීලී ද්‍රව්‍යයේ සීල් කරලා තියෙන බොක්ස් වලින් එළියට එන්නේ නැහැ. හැබැයි දීර්ඝ කාලයක් තියෙනකොට යම් කාලයකදී ඔකට හානි සිදු වුණොත් එහෙම එකෙන් පිටතට මේ විකිරණශීලී මූලද්‍රව්‍ය නිදහස් වුණොත් ඒවා ආග්‍රහණය කරන මාළුන්ගේ තියෙන ජානමය විකෘති වගේ දේවල් ඉක්මනින් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ මාළු ශරීරගත මාළු ආහාරයට ගත්තොත් අපිට හානි සිදු වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රධානව සිදු වෙන ඔය විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු බලාගාරවල යම් අවස්ථාවල තියෙන විකිරණශීලී මූලද්‍රව්‍ය කාන්දු සිදු වුණොත් නැත්නම් පිපුරුම් වගේ දේවල් සිදු වුණොත් එහෙම ඒවා හරහා මේ විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට නිදහස් වෙන්න පුළුවන්. එහෙම නිදහස් වෙන රසායනික ද්‍රව්‍ය අර ජලය සමග සහ යම් ආහාරමය ද්‍රව්‍යයක් සමග මිශ්‍ර වුණොත් නැත්නම් සතුන් හරහා නැත්නම් අපි ආහාරයට ගන්න සතුන් හරහා මිශ්‍ර වුණොත් ඒ තියෙන රසායනික ද්‍රව්‍ය ආහාර දාම දිගේ අපේ ආහාර වලට ඇතුළුවත් වෙලා ආහාරයේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිතතාවයට හානි සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ආහාරයකට හානි සිදු වෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථා කීපයක් හඳුනගෙන තියෙනවා. ජෛවීය ආපදා, රසායනික ආපදා, භෞතික ආපදා සහ විකිරණශීලී ආපදා විදියට ප්‍රධානව වෙන් කරන්න පුළුවන් ප්‍රධාන හතරකට. මේ කියන හතරනොත් අපි ප්‍රධානව කතා කරනවා ජෛවීය ආපදා විදියට. ජෛව ආපදාව ලෙස ශුද්ධ ජීවීන්, මහා ජීවීන් හා පරිභෝජනයට හානි කරන්නා වූ ද්‍රව්‍ය සැලකිල්ලට ගන්න පුළුවන්. අපි කිව්වා වගේ අර ශුද්ධ ජීවී ආසාදනය වෙන්න පුළුවන්. නැත්නම් මීයෝ වගේ සතුන්ගෙන් සිදුවෙන මහා ජීවී හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අපි පරිහරණය කරනකොට ගොඩක් වෙලාවට සිදු වෙන්න පුළුවන් තැලීම් අර වගේ දේවල් සීරීම් වගේ නිසා ආහාර වලට දීතික ආසාදන වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම අපි පොදුවේ කියනවා ජෛවීය ජීවියෙක් නිසා ඇති වෙන්න පුළුවන් හානි නිසා ජෛවීය හානි කියලා. ශුද්‍රජීවී විෂ හෝ ශුද්‍රජීවීන් අන්තර්ගත ආහාර පරිභෝජනය කිරීමෙන් මිනිසා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවන අතර ශුද්‍රජීවී විෂ මහා ජීවීන්ගේ ක්‍රියා නිසා ආහාරයේ භෞතික ගුණ හානි වී ආහාර පරිභෝජන සුදුසු තත්ත්වයට පත් වීම සිදු වෙනවා කියලා සරලව විස්තර කරනවා. ජීවි මගින් ආහාර අපවිත්‍ර විය හැකි අවස්ථාවන් විදියට අපි කියනවා ගොවි බිමේදීම ආසාදන ඇතිවීම සිදු වෙන්න පුළුවන්. සුද්ධ ජීවී ආසාදන ඇතිවීම පුළුවන්. විවිධ දිලීර බැක්ටීරියා වගේ රෝගී තත්ත්ව ආහාර වලට නැත්නම් ශාක වලට ඇති වෙන්න සිදු වෙන්න පුළුවන්. ඒ වගේම
මිනිස්සු මගෙන් සතුන් මගෙන් හානි ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අස්සනු නෙලීමේදී හානි සිදු වෙන්න පුළුවන්. යාන්ත්‍රික හානි සිදු වෙලා ඒවත් දීතික ආසාදන බවට පත් වෙන්න පුළුවන්. ගබඩා කිරීමේදී මිනිස්සු අතින් තැලීම් පොඩිවීම වලට පත් වෙන්න පුළුවන්. සාමීයන් වගේ සතුන්ගෙන් හානි සිදු වෙලා ගබඩාවලදී හානි සිදු වෙලා ඒ හරහා ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතතාවයට හානි වෙලා තියෙන්න පුළුවන්. ඇසිරීමේදී තැලීම් වලට පොඩිවීම වලට ලක්වීම සිදු වෙන්න පුළුවන්. ප්‍රවාහනය කරන අවස්ථාවල තනිය තැලීම් පොඩිවීම වගේ දේවල් වලට පත්වීම සිදු වෙන්න පුළුවන්. ඒවා හරහා ද්විතීයික ආසාදන ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ ද්විතීයික ආසාදන ඇති වෙලා ඒ හරහා සුද්ධ ජීවීන් වර්ධනය වෙලා ආහාරය නරක වීම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිතතාව නැති වී යාමට ප්‍රධාන වශයෙන් හේතු වීම සිදු වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනදී ජෛවීය ආපදා විදියට අපි කතා කරන්නේ. රසායනික ආපදා ගොඩේ අපි කියනවා බොහොම රසායනික ද්‍රව්‍ය වල ගොවිපලයේ සිට ආහාර සකසන කර්මාන්තශාලා වලින් ආහාර සකසා පාරිභෝග පත්වන ක්‍රියාවලිය තුළ විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් ආහාර සමග මිශ්‍ර වීමේ අවදානමක් ඇත. ඒවා රසායනික ආපදා ලෙස හැඳින්වෙනවා. විවිධ රසායනික ද්‍රව්‍ය ආහාරය ගොවිපලයේ ඉඳන් එන අවස්ථාවේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ දක්වා විවිධ ස්ථානවල විවිධ රසායනික ද්‍රව්‍ය ආහාර සමග මිශ්‍ර වෙන්න පුළුවන්. ඔතන උදාහරණ විදිහට දාලා තියෙනවා පලිබෝධනාශක අවශේෂ, පශු වෛද්‍ය බෙහෙත් වගේ දේවල් ආහාර හරහා එන්න පුළුවන්. සාමාන්‍යයෙන් පලිබෝධනාශකය දන්නේ ශාකවලට පශු වෛද්‍ය බෙහෙත් වගේ දේවල් යෙදීම සිදු කරනවා සතුන්ට, කුකුලන්ට, ගවයන්ට වගේ. ඉතින් ඒවා මාංශ නිෂ්පාදන වලට මිශ්‍ර වීමට තියෙන අවදානමක් තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය විදිහට බැරලෝහ ඊයම් වගේ දේවල් ආහාරයට එකතු කරන රසකාරක වර්ණක පරිරක්ෂණය සඳහා ගන්න ආහාර ආදේශක වගේ දේවල් වල මාත්‍රා ප්‍රමාණය වැඩි වීම නිසා ආහාරය දීර්ඝකාලීන පරිභෝජනයේදී පිළිකා වැනි රසායන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ආපදා අපි කියනවා රසායනික ආපදා කියලා. මේ ආපදා පිළිකා වැනි භයානක රෝගී තත්ත්ව ඇති වෙන බලපෑ හැකි ප්‍රධාන වශයෙන් එන්නේ ප්‍රධානව වෙන්නේ මේ වගේ රසායනික ද්‍රව්‍ය වලින් ප්‍රධානව හානි වෙන්නේ පිළිකා වගේ තත්ත්ව තමයි ඇති වෙන්නේ. ඒකට වකුගඩු රෝග වගේ දේවල් ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන ප්‍රධාන දේ තමයි රසායනික ද්‍රව්‍ය වකුගඩු වගේ ආශ්‍රිත ප්‍රදේශවල එකතු වීම නිසා ශරීරයට උරා ගන්නේ නැති රසායනික ද්‍රව්‍ය බීජම් රසදිය වගේ දේවල් ශරීරයට අවශ්‍ය පෝෂක විදියට ලබා ගන්න නැති හින්දා ඒවා පෙරළ අවසානයේදී අපේ තියෙන ආහාර මාර්ගයේ රුධිරයට ඇතුළත් වුණත් ඒවා රුධිරය පෙරනකොට වකුගඩු වල එකතු වෙලා තියලා ඒවයි සාන්ද්‍රණය ක්‍රමානුකූලව ගොඩ නැගෙනකොට ඒ කියන්නේ වැඩි වෙනකොට අපි නිතර ආහාර ගන්නකොට ඒවයි තියෙන රසායන ද්‍රව්‍ය පොඩ එකතු වෙලා කාලයක් යනකොට වෙන දේ තමයි රසායන ද්‍රව්‍ය ප්‍රමාණය වකුගඩු වල තියෙන ප්‍රමාණය වැඩි වුණාන් පස්සේ ඒක විෂ බවට පත් වෙනවා. සැර වැඩිවීමක් සිදු වෙනවා. ඒක හරහා ඔය වකුගඩු වල තියෙන සෛල වලට හානි වෙන්න පටන් ගන්නවා. මේ වගේ තත්ත්ව නිසා වෙන ප්‍රධානම දේ තමයි ආහාරය අර වකුගඩු වලට හානි සිදු වෙන්න පුළුවන්. එහෙම හානි සිදු වුණොත් එහෙම ප්‍රධානම වෙන දේ තමයි අර ඒවය ආශිතව වකුගඩාශය පිළිකා තත්ත්ව ඇතිවීම සිදු වෙන්න ඕන. වකුගඩු අකර්මණ්‍ය වගේ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රධාන ආසාදන ඇතිවීම සඳහා බලපාන ප්‍රධානම ආපදාවක් තමයි මේ රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන රසායනික ආපදා කියලා අපි සලකන්නේ. භෞතික ආපදා විදියට සලකනවා භෞතික ආපදා ලෙස බාහිරින් ආහාරයට එකතු වී ඇති අජෛව ද්‍රව්‍ය දූවිලි ලෝහ කැබලි ප්ලාස්ටික් කැබලි වීදුරු කැබලි වැලි වීදුරු ලී රෙදි ඇසුරුම් ද්‍රව්‍ය එන කෙස් නිය ගල් වගේ දේවල් අපි භෞතික ආපදාවන් විදියට සලකනවා. විකිරණශීලී ආපදා විදියට සලකනවා. මිසා මැදිහත් වීමෙන් විවිධ අවස්ථා විකිරණශීලී ද්‍රව්‍ය ස්වභාවික පරිසර නිදහස් වීම හේතු කොටගෙන ආහාරමය නිෂ්පාදන වලට එම ද්‍රව්‍යයන්ගෙන් බලපෑමක් සිදු වී ඇත. මේ ආපදා විකිරණශීලී ආපදා ලෙස හැඳින්වේ. ඔය ෆුකුෂිමා ව්‍යසනය සමගම මුහුදු මාළුවට විකිරණශීලී ද්‍රව්‍ය මිශ්‍ර වීම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ජපානයේ සිදුවුණු ෆුකුෂිමා කියලා බලාගාරයක සිදුවුණු පිපිරීමක් නිසා ඒකේ විෂ රසායනික ද්‍රව්‍ය නැත්නම් රසායනික ද්‍රව්‍ය නිදහස් වීමක් සිදු වුණා. ඒ වගේ ද්‍රව්‍ය මුහුදු මාළුවට විකිරණශීලී මූල ද්‍රව්‍ය මිශ්‍ර වීම නිසා අර ශරීර සතුන්ගේ අඩංගුලා තියෙන DNA අණු නැත්නම් අණු වගේ දේවල් විකෘති වීමකට ලක්වීම සිදු වෙනවා. ඒ වගේ තත්ත්වවලට ලක් වූ මාළු වගේ දේවල් ආහාරයට ගැනීම හරහා අර ආහාරයට ගන්න පුද්ගලයාට සෞඛ්‍යයට හානිකර තත්ත්ව ඇතිවීම පවා ප්‍රධාන වශයෙන් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ ආපදාවලට අපි සාමාන්‍යයෙන් කියනවා විකිරණශීලී ආපදා කියලා. එතන ප්‍රධාන වශයෙන් අර සෞඛ්‍ය ආරක්ෂිතතාවයට හානි කරන්න පුළුවන් ආපදා වර්ග 4යි.
ජෛවීය ආපදා, රසායනික ආපදා, භෞතික ආපදා, විකිරණශීලී ආපදා කියලා වෙන් කරන්න පුළුවන්. තමයි ප්‍රධානව අපි කතා කරන්නේ. මෙන්න මේ වගේ ආපදාවක් හේතු කොටගෙන ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ආපදාවක් සිදු වෙලා ආහාරයේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව නැති වෙලා කියලා. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරයක් බවට පත් වුණොත් ඒ හරහා ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ගැටලු තුනක් අපි මෙතනදී කතා කරනවා. හඳුනාගෙන තියෙනවා මෙවැනි ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා. ප්‍රධාන වශයෙන් මේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන, කියන්නේ සෞඛ්‍යයට හානිකර තත්ත්වය, කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බව වගේ අපි ඕනෑම ආහාරයක් 100% ආරක්ෂිත නැහැ. යම් අවදානමක් තියෙනවා. අපි කරන්න ඕනේ මේ අවදානම අවම කරලා අපිට අවදානමක් නොවන විදිහට පරිභෝජන සුදුසු මට්ටමින් පවත්වා ගැනීම තමයි සිදු කරන්න ඕනේ. ඒක තමයි ආහාරයේ සුරක්ෂිත බව කියලා කියන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත බව කියලා නේද හඳුන්වන්නේ. මේ කියන ක්‍රියාවලිය අපේ ශරීරයට අහිතකර මට්ටමක් ඇති වෙන්නේ නැතුව පවත්වාගෙන යන ක්‍රියාවලියේදී මේ අපිට සිදු වෙන්න පුළුවන් අපි ප්‍රධාන කතා කරපු ආපදා වර්ග 4ක් තිබ්බනේ. අර ජෛවීය ආපදා, රසායනික ආපදා, ඒ වගේම භෞතික ආපදා සහ විකිරණශීලී ආපදා කියන මොනම හෝ ආපදාවකට ලක් වෙලා මේ ආහාරයේ තියෙන සෞඛ්‍යමය තත්ත්වය නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිතතාව අපේ පරිභෝජනයට සුදුසු මට්ටමින් වෙනස් වෙන විදිහට හානි වීමකට ලක් වුණොත් නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයටපත් වුණොත් ආහාරය කිලින්ම කියනවනම් ඒක හරහා මතුවෙන්න පුළුවන් ගැටලු තුනක් අපි ප්‍රධාන වශයෙන් හඳුනගමු. මේ ගැටලු විදිහට තියෙනවා සාමාන්‍යයෙන් මේ ආහාරය පරිභෝජනය කරන පුද්ගලයන්ට සෞඛ්‍යමය ගැටලු ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒවා කෙටි කාලීන වෙන්න පුළුවන්, දීර්ඝ කාලීන වෙන්න පුළුවන්, නැත්නම් ආහාර විෂ වීම නිසා මරණ වගේ තත්ත්වපවා ඇති වෙන්න පුළුවන්. වෙනස සෞඛ්‍යමය ගැටලු ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම වෙන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි ව්‍යාපාරිකව සිදුවන ආර්ථිකමය ගැටලු හා ව්‍යාපාරික ගැටලු. ව්‍යාපාරික නාමවලට කීර්ති නාමයට ප්‍රධාන වශයෙන් හානි සිදු වෙන්න පුළුවන්. දැන් වෙන තුන ප්‍රධානම දේ තමයි අර ඇෆලටොක්සින් හොඳම උදාහරණය තමයි මේ දවස්වල විභාගයටත් අහන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිතතාවය නැතිවීම නිසා මේ පොල් තෙල් වලට එකතු වුණු රසායනික ද්‍රව්‍ය මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒක ශ්‍රාව්‍ය කරන්නේ කවුද කියලා අහන්න පුළුවන්. ඒක ප්‍රධානම රසායනික ද්‍රව්‍ය තමයි ඇෆලටොක්සින් කියන රසායනික ද්‍රව්‍ය. අර තෙල් වලට මිශ්‍ර වුණ තෙල් වල අඩංගු වෙලා තියෙන ඇෆලටොක්සින් ප්‍රමාණය වැඩිවීම නිසා වුණු ප්‍රධානම දේ තමයි මේ විදිහට වෙළඳ පොලේ දකින්න හම්බුණු ප්‍රධාන පෙළේ පොල් තෙල් බාණ්ඩ නිෂ්පාදන කරපු ෆෝචූන් වගේ ප්‍රධාන ආයතන පාරිභෝගික ඒකේ හොඳ කීර්ති නාමයක් දිනාගෙන තිබ්බ හොඳ ආයතන ඒවයි තියෙන කීර්ති නාමයට පොල්දක් ඇති වුණා. ඒ වගේම ඒවා තහනම් වෙලා ඉවත් කිරීමට පවා සිදු වුණා. අන්න එහෙම වුණාම ප්‍රධාන වශයෙන්ම වෙන වැඩේ තමයි නැවත මේගොල්ලෝ ඔය ආහාරයේ යථා තත්ත්වයට හදලා වුණත් වෙළඳ පොළට ඉදිරිපත් කරොත් මිනිස්සු ඒ ආහාරය ගැනීමට තියෙන නැඹුරුව කියන එක ගොඩක් වෙලාවට අඩු වෙනවා. දැන් ඊට කලින් සිදු වුණු අවස්ථා කිහිපයකදී වර තිබ්බ වුණු විවිධ අවස්ථාවල සිදු වුණු දේවල් හින්දා ගොඩක් වෙලාවට ඒකේ විවිධ ආහාරවල මට්ටම් පහළ බැසීම සිදු වෙනවා. ඔය කලින් තිබ්බා ඇන්කර් කිරිපිටි වල DCD අඩංගු වුණා කියලා තිබ්බා. ඒතර ඒ DCD කියන රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවද කියලා බලනකොට ඒවා යම් ක්‍රමවේද හරහා ඇතුළු වෙලා තියෙනකොට ඊට පස්සේ ඒ නිෂ්පාදන ආයතන විසින් ඒ විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා නැත්නම් ඒ තියෙන අයින් කරලා නියමිත ප්‍රමිතියට නිෂ්පාදනය කරලා ඉවරලා පස්සේ අර පාරිභෝගිකයේ අපකීර්තියට පත් වුණාන් පස්සේ ඒ පාරිභෝගික නැවත ඒ ආහාරය ගැන අර පාවිච්චි කිරීමට පොඩි බියක් දක්වනවා. ඒක නිසා ආහාරයට තියෙන අර වෙළඳ පොළ කියන එක විනාශ වීම සිදු වෙන්න පුළුවන්. තමයි ආහාරම වශයෙන් ගත්තොත් එimhe පාවිච්චි කරන කට්ටියට සෞඛ්‍යම ගැටලු ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ සිදුවන ආර්ථික ගැටලු වෙන්න පුළුවන්. ව්‍යාපාරික ගැටලු ඇති වෙන්න පුළුවන්. උදාහරණ ටිකක් දීලා තියෙනවා. ඇමරිකාව විසින් 2005 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් කුරුඳු පොතු ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා. දූවිලියනේ අපද්‍රව්‍ය අඩංගු වල පැවතිලා තියෙනවා නම් එක්ස්පෝර්ට් කරපු ප්ලොට් එකේ. ඒ වගේ ඇමරිකාව විසින් 2006 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් කරවල ආනයනය කරන එක තහනම් කරලා තියෙනවා. බැක්ටීරියා ආසාදනයක් පැවතීම හේතුවෙන්
යුරෝපා සංගමය විසින් 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ටූනා මාළු ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා හිස්ටමින් අඩංගු වීම හේතුවෙන්. අන්න ඒ වගේ දේවල් අතරදී අපනයනය කිරීම සිදු වෙනවා. ලංකාවට ගෙන්නන ද්‍රව්‍ය වලත් ඔය පොල් තෙල් වල අර ඇෆලටොක්සින් කියන රසායනික ද්‍රව්‍ය පැවතීම නිසා අපි ඉවත් වීමට ලක් වෙලා තියෙනවා පොල් තෙල් ලංකාවේ දකින්න මේ ප්‍රධාන පිළේ සමාගම් කීපයකම පොල් තෙල් වල මේ ඇෆලටොක්සින් අඩංගු වීම නිසා පරිභෝජනයෙන් ඉවත් කිරීමට ලක් කරලා තියෙනවා. ඒවත් මේ ව්‍යාපාරිකව සිදුවන ආර්ථිකමය ගැටලු විදියට සලකනවා. ඒක නිසා ඒ වගේම සිදු වෙන්න පුළුවන් ප්‍රධාන දේ තමයි නෛතික වශයෙන් මුහුණ දෙන ලබන ගැටලුවට ලක් වෙන්න පුළුවන්. ඒක අවසානයේදී කරන වැඩේ තමයි ආයතන වලට නීතිමය පියවර ගන්නවා. නීතිමය පියවර ගහලා අරගෙන ඉවරලා ඊට දඩ මුදල් දෙකීම හෝ ඒ ආනිෂ්පාදනයේ තහනම් කිරීමකට ලක් කිරීම හෝ එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට යම් දඩ මුදලක් ගෙවීමට වගේ දෙයක් එකට ඉදිරිපත් වෙච්ච කට්ටියට එහෙම වගේ නෛතික වශයෙන් මුහුණ දෙන ගැටලු ඇති වෙන්න පුළුවන්. වගේ නීතිමය ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නිසා සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරයක් සැකසීම සිදු කරලා වෙළඳපොළට ඉදිරිපත් කිරීම හරහා සෞඛ්‍යමය ගැටලු මතුවෙන්න පුළුවන්. ව්‍යාපාරිකව සිදුවන ආර්ථිකමය ගැටලු ව්‍යාපාරික ගැටලු කියන දේවල් ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම නෛතික වශයෙන් මුහුණ දෙන නීතිමය ගැටලු වලට මුහුණ දීමත් සිදු වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ විදිහට ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ආරක්ෂක ආහාරයක් නිසා හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ගැටලු තුනක් අපි කියනවා. සෞඛ්‍යමය ගැටලු, ව්‍යාපාරයට සිදු වෙන්න පුළුවන් ආර්ථිකමය සහ ව්‍යාපාරමය ගැටලු, ඒ කියන්නේ කීර්ති නාමයට සිදු වෙන්න පුළුවන් හානියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෙන ප්‍රධානම දේ තමයි නෛතික වශයෙන් අවසානයේදී නීතිමය වශයෙන් ඒ ආයතන වල ඉදිරියට නඩු පවරනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගික සේවා අධිකාරිය වගේ ආයතන මගින් නඩු පවරනවා. ඒ වගේ ආයතන මගින් නඩු පවරීම නිසා මේ වගේ වෙළඳපොලේ මේ නිෂ්පාදන වෙළඳපොලෙන් ඉවත් වීමට රජයට දඩ මුදල් ගෙවීමටත් පාරිභෝගිකයන්ට සාමාන්‍ය පාරිභෝගිකයෙක් නඩුවක් දාලා තිබ්බොත් මේකට එරීම නිසා පාරිභෝගිකයට දඩ මුදල් ගෙවන්නටත් අපකීර්තියට ලක් වීමත් ඔය සියලු දේටම මුහුණ දීමට සිදු වෙනවා මේ ආයතන වලට. ඒක නිසා සෞඛ්‍ය ආරක්ෂිත නොවන විදිහට ආහාර සැකසීමෙන් මේ වගේ ගැටලු ඇතිවීම සිදු වෙන්න පුළුවන්. දැන් මේ කොටසේදී අපි ප්‍රධානව කතා කරනවා මේකට යන ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාව කියන්නේ මොකක්ද? එහෙම සෞඛ්‍ය ආරක්ෂිතතාවක් ඇති වෙන විදිහට, ඒ කියන්නේ අපි හානියක් නොවන විදිහට සෞඛ්‍යයට හානියක් නොවන නිසා ආහාරයක් පවත්වා භාවිතා ප්‍රයෝජන ගැනීම ඇති වැදගත්කම් මොනවාද කියලා මේ සෞඛ්‍ය ආරක්ෂිතතාව නැතිවීම සඳහා ආහාරයට ආපදා වෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථා 4ක් ගැන කතා කරනවා. ඒ විදිහට ආපදාවක් ඇතිවීම නිසා ආපදාවක් සිදුවීමේ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන තත්ත්වයට පත් වුණොත් එහෙම මතුවෙන්න පුළුවන් ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන කතා ගැටලු තුනක් ගැන කතා කරනවා. මේ විදිහට සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාරයක් හරහා ඇති වෙන්න පුළුවන් ප්‍රධාන රෝගී තත්ත්ව ගැන අපි මේ කොටසේදී ප්‍රධාන අන්තය සෞඛ්‍ය ආරක්ෂිත නැද සෞඛ්‍යමය ගැටලු කිහිපය ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරනවා. සෞඛ්‍යමය වශයෙන් ආහාරයක් මත මේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන විදියට විවිධ ද්‍රව්‍ය එකතු වීම නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රධාන තත්ත්ව දෙකක් අපි මේ කොටසේදී කතා කරනවා. එකක් තමයි මේ ආහාර ආසාත්මිකතාවය කියන එක. අනිත් එක තමයි ආහාර විෂවීම කියන්නේ. ආහාර ආසාත්මිකතාවයයි ආහාර විෂවීමයි කියලා තත්ත්ව දෙකක් ගැන කතා කරනවා. ආහාර ආසාත්මිකතාවය කියන්නේ ඔයාලා සරලවම දන්න ඇලර්ජික් කියන එක. ඔයාලට ඇතිවන ඇලර්ජික් කියන තත්ත්වය තමයි ආහාර වර්ග ඇලර්ජික් වීම කියන එක තමයි ආහාර ආසාත්මිකතාවය කියන එකෙන් අපි අදහස් කරන්නේ. ඒකෙදී අපි අතන ඉස්සරහින් ලියාගත්තත් කමන්නේ ආහාර ආසාත්මිකතාවය කියන එකට ඇලර්ජික් කියලා ඉවරලා ඇලර්ජික් වීම කියන එක තමයි අපි ආහාර ආසාත්මිකතාවය කියලා සරලවම හඳුන්වන්නේ. මේ ඇලර්ජික් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ රෝගී තත්ත්වයක් නොවේ. ආහාරයක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඇලර්ජික් එකක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුනන ගොඩක් වෙලාවට ඔයාලා ගත්තොත් ඔයාලගේ හැමෝටම වගේ පොඩි හරි ඇලර්ජික් තත්ත්ව ඇතිවීම සිදු වෙන්න පුළුවන්. අඩුම තරමේ සමහර ලාට ඔය හොටෙල් එකක ගිහලා නැත්නම් වෙඩින් එකක ගිහලා කාපුවාන් පස්සේ දවසක් විදිහට බඩු පොරෝ දාලා හරි තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙන දෙයක් ඇලර්ජික්ම වෙන්නේ නැහැ.
ඇලර්ජික් වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ගොඩක් කට්ටියට නැත්නම් සාමාන්‍ය සමහර පුද්ගලයන්ට තර තියෙන්න පුළුවන් ඔය හරක් මස් මස් හරි මොන හරි දෙයක් කෑවොත් ඇලර්ජික් වෙනවා. නැත්නම් යම් බෙහෙත් වර්ගයක් තිබුණොත් ඇලර්ජික් වෙනවා. ඒතර මේ එක මාර්ගයක් කරහා නැත්නම් එක පුද්ගලයෙක් හරක් මස් කාපුවාම එයාට ප්‍රශ්නයක් නැති වෙන්නයි තව එක්කෙනෙක් හරක් මස් කෑවොත් එයාට යම් තත්ත්වයක් ඇති වෙන්නයි කියන්නේ හරක් මස් කියන්නේ විෂ ද්‍රව්‍යයක් නෙමෙයි. එතන තියෙන යම් පෝෂක සංයුතියේ තියෙන ප්‍රශ්නයක් වෙන ප්‍රධානම දෙයක් තමයි මේ ආහාරය සමහර පුද්ගලයෝ හරක් මස් වගේ දෙයක් එයා පොඩි කාලේ ධම්ම ආහාරයට ගන්නේ නැතුව තියලා ඉවර වෙලා එක පාටම අපි යම් වයසකට ආවට පස්සේ ආහාරයක් විදිහට අපේ ඇඟට ඇතුළු කරගත්තායින් පස්සේ අපි සාමාන්‍යයෙන් කන ආහාරයට වෙනස් ආහාරයක් නැත්නම් ප්‍රෝටීන සංයුතියක් හරි ප්‍රමාණයක් තියෙන දෙයක් අපේ ඇඟ ඇතුළට ඇතුළු වුණාන් පස්සේ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් බලනවා මේ අපි නොදන්න යම් අලුත් දෙයක් ආහාරයට ඇතුළු ඇඟ ඇතුළට ඇතුළු වෙලා තියෙනවා කියලා එයා වර්ධවා වටහා ගන්නවා මේ විෂ රසායනික ද්‍රව්‍යයක් නැත්නම් විෂ මොනවා හරි දෙයක් තමයි මේ ඇතුළු වෙලා තියෙන්නේ. එයාට දීර්ඝ කාලයක් දන්නේ නැති දෙයක් දැනි පෝෂක සංඝටක ප්‍රමාණයක් එකපාරටම අර පොඩි කාලේ ධම්ම හුරු වෙච්ච දෙයක් නම් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිරි කියන්නේ ඔය ඇලර්ජික් ගොඩේ තියෙන ආහාරයක්ම තමයි. ඒත් සාමාන්‍ය මිනිස්සු කියන සාමාන්‍ය මිනිස්සු පොඩි කාලේ ධම්ම කිරි බොන හින්දා කිරි කියන දේ ගොඩක් කට්ටියට ඇලර්ජික් වෙන්නේ. ඉතාලම කලාතුරකින් පුද්ගලයෙක්ට දෙන්නට ඇලර්ජික් වුණාට සාමාන්‍යයෙන් කිරි ඇලර්ජික් වෙන්නේ නැහැ. හේතුව තමයි පොඩි කාලේ ධම්ම ගන්න. ඒත් ප්‍රධාන වෙන වශයෙන් වෙන ප්‍රධානම දේ තමයි අර වගේ ආහාරයක් ඔය හරක් මස් උරු මස් වගේ ආහාරයක් අපි කාලයක් තිස්සේ කන්නේ නැතුව තියලා එකපාරටම අපේ ඇඟට ඇතුළු වුණාන් පස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මේ ඇතුළු වුණු ආහාරය මොකද්ද මේ ඇතුළු වුණු ආහාරය කියලා. ඉතින් එයා කරන ප්‍රධානම දේ තමයි එයා හිතනවා මේ කියන්නේ ඇතුළු වෙලා තියෙන්නේ සාමාන්‍ය පෝෂක හානිකර ද්‍රව්‍ය නැත්නම් ශරීරයට හානි කරන ද්‍රව්‍යයක් කියලා වර්ධවා වටහාගෙන ඒකට එරෙහිව අපේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉතා ශීඝ්‍රව සිදු කරන අර ඒකට එරෙහිව වර්ධන ප්‍රතික්‍රියා කිරීම නිසා බාහිරයට පෙන්නන ලක්ෂණ ටිකක් තමයි ආසාත්මිකතාවය. මේ විදිහට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගයෙන් ක්‍රියාත්මක වීම නිසා වෙන ප්‍රධානම දෙයක් තමයි අපේ තියෙන ආහාරය ඉදිමෙන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඇඟේ පළු දැමීමක් සිදු වෙන්න පුළුවන්. කහීමක් වගේ දෙයක් ඇතිවීම සිදු වෙන්න පුළුවන්. අන්න ඔය වගේ විදිමෙලා පළු දාලා කසන්න පටන් ගන්න පුළුවන්. අන්න ඔය වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. කැසීම, රතු වීම, පළු දැමීම, විවිධ දැමීම් ඉදිමීම, අජීර්ණය, වමනය, බඩ පිපුම, උගුරකට ඉදිමීම සහ කැසීම වගේ නැත් ලක්ෂණත් පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි බහුල ආසාත්මික ලක්ෂණ අතා විදිහට මේවා සලකනවා. ඒ වගේම ඔයාලා ඇලර්ජික් වෙලා කියන එක සාමාන්‍යයෙන් මරණය පවා ගෙන දෙන්න පුළුවන් රෝග ලක්ෂණයක්. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි නොදැනුවත්වම වැඩි ප්‍රමාණයක් ඒ විදිහට අපේ ශරීරගත වෙලා තිබ්බොත් සමහර අවස්ථාවල මරණය පවා ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශාල වශයෙන් මේකට හානි මේ ප්‍රතික්‍රියා කිරීම නිසා ගොඩක් වෙලාවට වෙන වැඩේ තමයි අපේ තියෙන අපේ තියෙන සියලුම ප්‍රතික්‍රියාකරණ පද්ධතියේ තියෙන සුදුරු දුරාණු සහ වසාපද්ධතිය ක්‍රියාත්මක කරන එකේ තියෙන සියලුම සෛල ක්‍රියා කරන්න පටන් ගන්නකොට ඒවයි ක්‍රියාකාරීත්වයට විශාල ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ සෛල ඔක්කොම ක්‍රියාත්මක වීම නිසා වෙන ප්‍රධානම තත්ත්වයක් තමයි ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩාල වෙනවා. ඒකට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අපිට ගොඩක් අවස්ථාවල වෙන්නේ ඒ වගේ ආසාත්මිකතාවය ඇති වුණාන් පස්සේ පුද්ගලයෙක් මිය යනවා නම් මිය යන්නේ මේ කියන ද්‍රව්‍යයේ තියෙන රසායනික ද්‍රව්‍ය තියෙන විසටවත් මොනවටවත් නෙමෙයි. හුස්ම ගැනීමේ අපහසුතාව, ශ්වසන අපහසුතාවයක් හටගෙන පුද්ගලයන් මිය යාමට තියෙන අවදානමක් තියෙනවා. මියන්න අවදානමක් තියෙනවා ඇලර්ජික් වෙන එකෙන්. ඒක නිසා ඇලර්ජික් කෑම එහෙම ලේසියෙන් කන්න එපා. අපි නොදැනුවත්වම ලොකු ප්‍රමාණයක් කෑවොත් ඒක ශරීරයට හානියක් වෙලා අවසානයේ මැරෙන්න උනත් තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. ඇලර්ජික් ආසාත්මිකතාවය ඇතිවීම කියන එක කියන්නේ විෂක් ඇති විෂ විලා නෙමෙයි. වැඩිපුර කෑවා කියලා අපිට විෂ වෙලා මැරෙන්නේ නැහැ. ඒ වෙන්නේ අර ශ්වසන පද්ධතිය ඇති වෙන අපහසුතාවයක් හේතුවෙන් ඔක්සිජන් ප්‍රමාණය මදි වීම නිසා ශ්වසන අපහසුතාවයක් හේතුවෙන්
ගොඩක් වෙලාවට රෝහල්ගත වුණොත් ටක් ගාලා ඔක්සිජන් දීලා මොනවා හරි කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් සමහර වෙලාවට ඔක්සිජන් අවම මට්ටමක තියෙන පුද්ගලයෙක් ඔක්සිජන් මට්ටම අවම වුණොත් එහෙම ඒ හරහා යම් හානියක් සිදු වීමට තියෙන අවදානම වැඩි කියලා මතක තියාගන්න. ඒක නිසා මේ ආසාත්මිකතාවයකට පත් වෙලා තියෙන පුද්ගලයෙක්ට අනිත් එක මතක තියාගන්න. ඔයාලගේ තරහකාරයෙක් වගේ ඉන්නවනම් අන්න ඔය ආසාත්මිකතාවයකට පත් වෙලා තියෙන වෙලාවක ඇලර්ජික් වෙලා තියෙන වෙලාවක ඇලර්ජික් ඇක්ෂන් වෙලා තියෙන වෙලාවක සමහරලාට ඔයාලට තව පොඩ්ඩක් එයාට යව තරහක් තියනවා නම් යවන්න පුළුවන්. තවත් ඒ වගේම ඇලර්ජික් විය හැකි ආහාරයක් මේ ආහාරයත් එක්ක දුන්නොත් එහෙම සාමාන්‍යයෙන් ඇලර්ජික් එක වැඩි වෙනවා. සාමාන්‍යයෙන් කිරි සහිත ආහාර කියන්නේ ඇලර්ජික් ආහාර. ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් කරන දේ තමයි ළමයෙක් එහෙම මොනවා හරි ඇලර්ජික් වුණොත් එහෙම ඇඟ නිවෙන්නයි කියලා යෝගට් එකක් වගේ එකක් දෙනවා. පුතේ ඔක කාලේ වල නෙමපන් කියලා. හැබැයි කිරි කියන්නේ තව ඇලර්ජික් සහිත ආහාරයක්. ගොඩක් වෙලාවට අර ඇලර්ජික් එක වැඩි වීමට හේතු වෙනවා කිරි සහිත ආහාරයක් ලබා දීම. බහුල ලෙස ආහාර ආසාත්මික ඇති කරන ආහාර විදියට රටකජු කිරි සහිත ආහාර වර්ග ඒවා පොඩ්ඩක් දැනගෙන ඉන්න හොඳයි. සෝයා සහිත ආහාර පාම් පිටි වලින් සැකසූ ආහාරත් ආසාත්මිකතා ඇති කරනවා. ඉස්සන් කකුළුවන් වැනි ආහාර මස් මාළු ආදිය ප්‍රධාන වශයෙන් මේ ආසාත්මිකතා ගෙන දෙන්න පුළුවන් ප්‍රධාන ආහාර විදියට අපි සලකනවා. මේ කියන ආහාර එක ආහාරයක් මොකක් හරි ආහාරයක් නිසා ඇලර්ජික් වෙලා තියෙනවා නම් ඒ වගේම තව ඇඟ නිවෙන්න හරි කියලා ඉවරලා තව ඒ වගේම ඇලර්ජික් සහිත ආහාරයක් ගත්තොත් සාමාන්‍ය ඇලර්ජික් තත්ත්වය තවත් වර්ධනය වීම සිදු වෙන්න පුළුවන්. එනේ සමහර වෙලාවට කිරි සහිත ආහාරය Tamanට ඇලර්ජික් නොවෙන්න පුළුවන්. ඒක අපි පොඩි කාලේ ඉඳන්ම පාවිච්චි කරන හින්දා අපි ඇඟ දන්නේ නැහැ. අපි ඒක ඉච්චර ලොකුවට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වුණාට මේ වගේ ඇලර්ජික් වෙලා තියෙන අවස්ථාවක මේ ඇලර්ජික් ආසාත්මිකතා ලක්ෂණ ඇති කරවන්න පුළුවන් ආහාර ගොඩේ තියෙන ආහාරය තමයි කිරි සහිත ආහාර වර්ග. මේ කිරි සහිත ආහාරයක් දුන්නොත් ඒ සත්ව ආහාර මත එළ කිරි සහිත ආහාරයක් දුන්නොත් එහෙම ඒක ටක් ගාලා අර තියෙන ඇලර්ජික් එක වර්ධනය වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ ආහාර ලබා දීමෙන් වළක්වා ගන්න මතක තියාගන්න. ප්‍රධාන මතක තියාගන්න ඇලර්ජික් ඇති කරන්න බලපාන ආහාර විදිහට මේ වගේ ආහාර තියෙනවා. ඉතින් මේ ආසාත්මිකතාව කියන එකට හැඳින්වීමක් තියෙනවා. ආහාරයේ ඇති දිරවීමට අපහසු කොටස්. දිරවීමට අපහසු කොටස් කියන ඒවා. ඒ කියන්නේ අපේ ශරීරයට එකපාරටම හම් වෙලා අලුතෙන් ඇතුළු වුණු ද්‍රව්‍ය වෙන්න පුළුවන්. හෝ පෝෂක හානිකර ද්‍රව්‍ය ලෙස වර්ධවා හඳුනා ගැනීමෙන් දේහයේ ආහාරයේ දිරවීම පහසු කොටස් හෝ පෝෂක ආහාර ගන්න ද්‍රව්‍ය ලෙස වර්ධවා වටහා ගන්නා දේහ ප්‍රශක්තිකරණ පද්ධතියම ද්‍රව්‍ය වලට විරුද්ධව ප්‍රතිචාර දැක්වීම ආහාර ආසාත්මිකතාවය. ආහාර ආසාත්මිකතාවය කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ ආහාරයේ තියෙන දිරවීමට අපහසු කොටස් හෝ පෝෂක හානිකර ද්‍රව්‍ය වලට එරෙහිව ඒවා විෂක් ශරීරගත වුණා කියලා ඒකට එරෙහිව ප්‍රතික්‍රියා කිරීම නිසා හටගන්න තත්ත්වයක් තමයි ආහාර ආසාත්මිකතාවය කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ. මෙතනදී අපි කතා කරනවා මේ ආසාත්මික ඇති කරන්න පුළුවන් ආහාර ගැන. කියනවා ආසාත්මික සරල දින ආසාත්මික ලක්ෂණ විදිහට ප්‍රධාන වශයෙන් දකින්නම් මේ ආසාත්මික ලක්ෂණ තමයි කැසීම, රතු වීම, පළු දැමීම, බිබිල් දැමීම, ඉදිමීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් ලක්ෂණ විදිහට අජීර්ණය, වාමනය, බඩ පිපුම හෝ බඩ රිදුම හෝ පිපුම, උගුරකට ඉදිමීම සහ කැසීම වගේ තත්ත්ව තියෙනවා නම් ඒවත් ආසාත්මික ලක්ෂණතාව විදිහට දක්වනවා. සමහර ළමයි වෙනත් ලක්ෂණ ගොඩේ තියෙන ඒවා බඩ පිපුම වගේ, රිදුම පිපුම වගේ ලක්ෂණ ගොඩක් වෙලාට ඔයාලා ගොඩක් බහුතරයක් පෙන්නනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔය අපි සාමාන්‍යයෙන් නිතර ගන්න කෑම වලට ඔය අජිනමොටෝ වගේ රසකාරක අරවම දාන්න නැති හින්දා අජිනමොටෝ අර වගේ රසකාරකයක් අපේ ශරීරගත වුණාන් පස්සේ ගොඩක් වෙලාවට ඒවා අපි හිතනවා ගොඩක් වෙලාවට අපේ ශරීරයේ විසින් ඒවා ඇලර්ජික් ඒ කියන්නේ සුදුසු නැති ද්‍රව්‍ය කියලා ඉවරලා ඒකට එරෙහිව ක්‍රියා කරන්න පටන් ගන්න. ඒ වගේ තත්ත්ව වලින් තමයි ගොඩක් වෙලාවට ඔයාලා ඔය හොටෙල් එකකින් නැත්තම් මොනවා හරි වෙඩින් එකකින් කාලා නැත්තම් විශේෂ තැනකින් කාපුවාන් පස්සේ අපේ බඩ ටිකක් අර පිපිලා වගේ තියෙනවා. අවසක් විතර යනකම්. ඒ කියන්නේ අර ජීර්ණය වෙන්නේ නැතුව ටික දවසක් තියෙන. ඒකට එරෙහිව ක්‍රියා කර තියෙනවා. ටික දවසක් ගියාන් පස්සේ මේවා දානවා. මේකෙන් ඉච්චර ලොකු හානියක් නැහැ කියලා. ඊට පස්සේ තමයි අර අපේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය ඔක ජීර්ණය කරන්න පටන් ගන්නවා. අන්න එතකොට අර ටික දවසක් යනකම් ඒ බඩ පිපිලා වගේ තියෙන වගේ තත්ත්ව ඇති වෙනවා. ඒවත් මේ ආසාත්මිකතා ලක්ෂණ වලට සලකනවා. අපි ප්‍රධානව කතා කරන ආසාත්මිකතා කියලා හඳුන්වන්නේ
ප්‍රධාන එළියට පෙනෙනවා කැසීම රතු වීම පළු දැමීම බිබිලි දැමීම ඉදීම වගේ රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඇති වෙනවා. එතන ආසාත්මිකතා බලපෑම් විවිධ ආසාත්මිකතාවයේ ඇතිවන ආකාර විවිධයි. පුද්ගලයන් පුද්ගලතාවයේ ආසන්න ඇතිවීම විවිධ වීම සිදු වෙන්න පුළුවන්. පුද්ගලයන් පුද්ගල ආසාත්මික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. අනේ සමහර කට්ටියට ඒක හරක් මස් කාපුවම ඇති වෙන, සමහර කට්ටියට කිරි බීපුවම වෙන්න පුළුවන්, සමහර කට්ටියට කිරි වලින් ඇති වෙන්නේ නැතුව, සමහර කට්ටියට හරක් මස් වලින් ඇති වෙන්න පුළුවන්. සමහර කට්ටිය හරක් මස් වලින් ඇති වෙන්නේ නැතුව වෙන රසයන් වෙන මොන හරි ද්‍රව්‍යකින් ඒක වෙන්න පුළුවන්. කියන්නේ ඒක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඒ පුද්ගලයා ආහාරයට ගත්ත ද්‍රව්‍ය මත ආහාරවට අර එකතු කරගත්ත නැති ආහාර ද්‍රව්‍ය මත එක පාටම ආහාර පොඩි කාලේ ඉඳන් කාපු නැති ආහාර මත ඒ පුද්ගලයාගේ තියෙන ඇතුළු ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් එයා හඳුනා ගන්න ද්‍රව්‍ය මත තමයි එයා ආගන්තුක ද්‍රව්‍යයක් විදිහට ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් හඳුනාගත්තොත් යම් ද්‍රව්‍යයක ඒකට එරෙහිව මේ විදිහට ක්‍රියා කිරීම සිදු වෙන්න පුළුවන්. ඇතිවීම විවිධ වෙනවා. පුද්ගලයන් පුද්ගලයාට වෙනවා. පුද්ගලයන් පුද්ගලයාට ආසාත්මික ලක්ෂණ. එක්කෙනෙක්ගේ පළු දානකොට තව එක්කෙනෙක්ගේ කැසීමක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ බඩ පිපුමක් විතරක් වෙන්න පුළුවන්. ඒ විදිහට ලක්ෂණ වෙනස් වෙනවා. එකම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයේ මත හෝ වයස අනුව ආසාත්මිකතා ඇතිවීම වෙනස් වෙන්න පුළුවන්. එකම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයේ මත හෝ වයස අනුව ආසාත්මිකතාවය ඇතිවීම වෙනස් වෙන්න පුළුවන්. ඒක කාලවලදී ඇති වෙන වයසට යනකොට ආසාත්මිකතාව ලක්ෂණ වැඩිපුර ඇති වෙන්න පුළුවන්. පොඩි කාලේදී සාමාන්‍ය ආසාත්මිකතාවය ලක්ෂණ පෙන්වන්නේ නැතුව පසු කාලීනව පෙන්වීම පටන් ගන්නත් පුළුවන්. අන්න ඒකට අපි කියන්නේ ආසාත්මිකතා බලපෑම් විවිධ වෙනවා. ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් ආහාරවල අඩංගු ප්‍රධාන රසායනික සාධක ටිකක් ගැන අපි කතා කරනවා. අපි කියනවා මත්ස්‍යයන්ගේ මාළුන්ගේ තියෙනවා හිස්ටමින් කියන රසායනික ද්‍රව්‍ය. මේ හිස්ටමින් කියන රසායනික ද්‍රව්‍ය විෂක් විදිහට සලකනවා. ආසාත්මිකතාවයත් ඇතිවීම සඳහා බලවට බලපානවා මත්ස්‍යයන්ගේ තියෙන හිස්ටමින්. පාන් වල තියෙන ග්ලූටන් කියන එක ආසාත්මිකතාව සඳහා බලපානවා. අන්නාසි වල තියෙන බ්‍රෝමලින් කියන සංයෝගය ආසාත්මිකතාව සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා. අපි කියන ආසාත්මිකතාව ඇති වෙන්න පුළුවන් ආහාර ගොඩේ තියෙන අන්නාසි අපි මෙතන උදාහරණයක් කියන අන්නාසිනි පළතුරු වල තියෙන බ්‍රෝමලින්, පාන් පිටි වල තියෙන ග්ලූටන්, මත්ස්‍යයන්ගේ තියෙන හිස්ටමින් කියන දේවල් ආසාත්මිකතාව ඇති කිරීම සඳහා හේතු වෙනවා. ඒ වගේම වෙන්න පුළුවන් ප්‍රධාන මම කිව්වා ප්‍රධානම තත්ත්ව දෙක තමයි එකක් ආහාර ආසාත්මිකතාවය අනිත් එක තමයි ආහාර විෂවීම කියන්නේ. විෂවීමක් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ යම් විෂ රසායනික ද්‍රව්‍යයක් ආහාරය සමග මිශ්‍ර වීම නිසා ඒකෙන් ශරීරයට අහිතකර තත්ත්වයකට පත්වීම කියන්නේ. මේක එතකොට ශුද්ධ ජීවීන් ශ්‍රාව්‍ය කරපු විෂක් වෙන්න පුළුවන්. නැත්තම් වෙන මොනහරි භෞතික විෂක් වෙන්නත් පුළුවන්. නැත්නම් විෂ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායන ශුද්ධ ජීවීන් ආහාර මත වර්ධනය වීම නිසා වෙන්නත් පුළුවන් මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒක නිසා අපි කියනවා ආහාර විෂ වීමක් කියන එකට අපි හැඳින්වීමක් කියනවා විෂ ශ්‍රාව්‍ය කරන ශුද්ධ ජීවීන්ගෙන් ආසාදනය වූ ආහාරයක් හෝ විෂ ශ්‍රාව්‍ය කරන ශුද්ධ ජීවීන්ගෙන් ආසාදනය වූ ආහාරයක් හෝ ඔවුන් ශ්‍රාව්‍ය කළ විෂ සහිත ආහාරයක්. විෂ ශ්‍රාව්‍ය කරන ශුද්ධ ජීවීන් ආසාදනය වෙලා හිටියත් ආහාරය විෂ වෙන්න පුළුවන්. ඔවුන් ශ්‍රාව්‍ය කරපු විෂ අඩංගු වෙලා තිබ්බත් ආහාරය විෂ වෙන්න පුළුවන්. ශුද්ධ ජීවීන් මැරලා වෙන්න පුළුවන්. හැබැයි විෂ රසායනික ද්‍රව්‍ය ශ්‍රාව්‍ය කරලා අපි ශුද්ධ ජීවීන් ටික මරලා මොන හරි ක්‍රමවේදයකින් පාවිච්චි කරලා ශුද්ධ ජීවීන් මරලා තියෙන්න පුළුවන්. හැබැයි යාළ ශ්‍රාව්‍ය කරපු විෂ ආහාරය මත අඩංගු වෙලා තියෙනවා නම් අන්න ඒක හරහා ආහාර විෂ වීම සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ විෂ ශ්‍රාව්‍ය කරන ශුද්ධ ජීවීන් ආසාදනය වූ ආහාරයක් හෝ උන් ශ්‍රාව්‍ය කළ විෂ සහිත ආහාරයක් ගැනීමෙන් ස්වභාවික ආහාරයක් ගැනීමෙන් ස්වභාවිකවම විෂ අඩංගු වන අල හතුවෝ මුහුදු ආහාර ගැනීමෙන් හෝ කියන ආහාරයක් ගැනීමෙන් මෙන්න මෙතන කමාවක් එන්න ඕනේ. මෙතන කමාවක් එන්න ඕනේ. විෂ ශ්‍රාව්‍ය කරන ශුද්ධ ජීවී ආසාදන වූ ආහාරයක් හෝ ඔවුන් ශ්‍රාව්‍ය කළ විෂ සහිත ආහාරයක් ගැනීමෙන් ඒ වගේම ස්වභාවිකවම විෂ අඩංගු අල හතුවෝ මුහුදු ආහාර ගැනීමෙන් එතනත් ආහාරය විෂ වීම සිදු වෙන්න පුළුවන්. ස්වභාවිකවම විෂ අඩංගු වෙලා තියෙන ඔය හතු වර්ග තියෙනවා. අල වර්ග, හතු වර්ග, මුහුදු ආහාර තියෙනවා. ස්වභාවිකවම විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන ඒ වගේ ආහාරයක් අපිට ආහාරයට ගැනීමෙත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒව නැතුව එහෙමත් නැත්නම් පරිසරයේ ඇති විෂක් ආහාරය සමග ශරීරගත වීම. අපි දාපු රසායනික ද්‍රව්‍ය රසායනික විෂ රසායනික ද්‍රව්‍යයක් වෙන්නත් පුළුවන්. ඉදිරිය පරිසරයෙන් කොහෙන් හරි භෞතිකවම රසායනික ද්‍රව්‍යයක් විෂ රසායනික ද්‍රව්‍යයක් ආහාරය සමග මිශ්‍ර වෙනවා නම්
සෞඛ්‍යයට තර්ජනයක් ඇතිවීම ආහාර සෞඛ්‍යයට තර්ජනයක් ඇතිවීම ආහාර විෂවීම නිසායි. ඒතකොට ආහාර විෂවී සෞඛ්‍යයට තර්ජනයක් ඇතිවලා ආහාර විෂවීම සඳහා ප්‍රධානව බලපාන සාධක කීපයක් මෙතනදී කියනවා. විෂ ශ්‍රාව්‍ය කරන සුද්ධජීවීන්ගෙන් ආසාදනය වූ ආහාරයක් විෂ ශ්‍රාව්‍ය කරන සුද්ධජීවීන් මගින් ආසාදනය වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් ශ්‍රාව්‍ය කළ විෂ අඩංගු වෙලා තියෙන්න පුළුවන්. එමත් ඒ වගේම කියනවා ස්වභාවිකවම විෂ අඩංගු අලහෝ අතුව මුදු ආහාර ගැනීමෙන් හෝ පරිසරයේ ඇති විෂකාර සමග ශරීරගත වීම. සෞඛ්‍යයට තර්ජනයක් ඇතිවීම ආහාර විෂමයි. අන්න ඔය කොහොම හරි ක්‍රමවේදයකින් විෂක් ශරීරගත වීම සිදු වෙනවා නම් අපි ඒකට කියනවා ආහාර විෂවීමක් කියලා. මේ ආහාර විෂවීමකදී අපි ඊට පස්සේ කතා කරනවා මේ ආහාර විෂවීමකදී තියෙන රෝග ලක්ෂණ තමයි බඩ පිපුම වමනය පාචනය උණ ගතිය ඇති වෙලා විෂවීම හරහා ආහාර අවසානයේදී මරණය පවා පත් වීම සිදු වෙන්න පුළුවන්. ආසාත්මිකතාවලත් මරණය වෙන්න පුළුවන්. හැබැයි ඒකෙ වෙන්නේ කෙලින්ම ආහාරය විෂ වෙලා මැරීමක් නෙමෙයි වෙන්නේ. අර සුසන පහසුතාව නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඒක නිසා අපි එතනදී ලියන්නේ නැහැ මේ දෙකනේ. ලක්ෂණ ගොඩේ තියන්නේ නැහැ මේ යාම කියලා වර්ණය ලක්වීම කියලා. ආහාර විෂවීම තමයි විෂවීම හරහා මේ විෂ නිසා මරණය ප්‍රධානව සිදු වෙන්න පුළුවන්. බඩ රිදුම වමනය පාචනය උණ මරණය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් ආහාර විෂවීම නිසා. විෂ එකතු වෙන අවස්ථාව විදියට අපි විෂ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන වට උදාහරණ ටිකක් අපි මෙතන කතා කරනවා. බෙල්ලන්ගේ තියෙනවා ස්නායු විෂ තියෙනවා කියන නියුරෝටොක්සින් තියෙනවා කියලා කියනවා බෙල්ලන්ගේ. මත්ස්‍යයන්ගේ තියෙනවා හිස්ටමින් කියන එක. හිස්ටමින් විෂ ආසාත්මිකතාවත් ඇති කරනවා හිස්ටමින් මත්ස්‍යයන්ගේ තියෙනවා කියලා කියනවා. ඒ වගේම මත්ස්‍යයන්ගේ තියෙනවා හිස්ටමින් එක සාමාන්‍ය විෂ රසායන ද්‍රව්‍යයක් විදිහට සලකනවා. ආසාත්මිකතා ඇති කිරීම සඳහා ගොඩක් වෙලාවට බලපාන සාධකයක් විදිහට සලකනවා. මඤ්ඤොක්කවල තියෙනවා සයනයිඩ්. ඒ වගේම හතු වර්ගවල විවිධ විෂ වර්ග මස්රූම් ටොක්සින් වගේ ද්‍රව්‍ය විවිධ විෂ වර්ග හතු වර්ගවල තියෙන්න පුළුවන්. මේවා ආහාර විෂ වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන. ආසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය ටිකයි පටලවා ගන්න එපා. පාන් පිටි වල තියෙන ග්ලූටන්, අන්නාසි වල තියෙන බ්‍රොමලින්, මත්ස්‍යයන්ගේ තියෙන හිස්ටමින් අපි ආසාත්මිකතා ඇති කරනවා කියලා තමයි කියන්නේ. බෙල්ලන්ගේ තියෙන ස්නායු විෂ මත්ස්‍යයන්ගේ හිස්ටමින් කියන දෙකම එක දෙකටම බලපානවා. මඤ්ඤොක්කවල තියෙන සයනයිඩ් හතු වර්ගවල තියෙන විවිධ විෂ මගින් ආහාර විෂ වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ අවස්ථාවලදී මඤ්ඤොක්කා වසා තැබීමෙන් සයනයිඩ් විෂ ඇති වේ. පාන් පිටි නිපද වීමේදී ක්‍රියාවලියේ තිරුඟු පිටි හොඳින් වේලා නොමැති විට ඒ මත වැඩෙන ෆියුසාරියම් වර්ග දිලිර වලින් ඩයොක්සි නයිබෙලෝන් නැමැති විෂ වර්ගයක් ශ්‍රාවය කරනවා කියන ඒවලින් ලොකුට උදාහරණ මතක තියාගන්න යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් උත්තර ලියනකොට මේ ඉරිකැලි ගාවයි MCQ වගේ ප්‍රශ්නයක් කරනකොට වගේ ඒවල් මතක හිටිනවා සාමාන්‍යයෙන්. ඒවා කරන්න ගිය මතක තියන්න ටිකක් කියව ගන්න. නිෂ්පාදනයේ විවිධ අවස්ථා තමයි මඤ්ඤොක්ක වසා තැබීමෙන් සයනයිඩ් වගේ විෂ ඇති වෙන්න පුළුවන්. ඒතර කියන ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනයේදී භාවිතා වන පිරවුම් ස්වීකාර්යතාවය වැඩි කරන ද්‍රව්‍ය ස්ථායී කාරක වැනි රසායන ද්‍රව්‍ය යොදා ගැනීම නිසා තාපය නොදින ප්ලාස්ටික් වර්ග රත් කිරීමෙන් සූර්යාලෝක නිරාවරණය කිරීමෙන් රසායන ද්‍රව්‍ය බෝතල් තුල අඩංගු ආහාර සමග මිශ්‍ර වීම සිදු වෙනවා. මෙම ද්‍රව්‍ය අතරින් සමහර රසායන ද්‍රව්‍ය ඉතා උග්‍ර ප්‍රතිකාරක වගේ ක්‍රියා කරන්න පුළුවන්. තෙල් සහිත සමහර ආහාර ඇසුරුම් ක්‍රියාවලියේ මුද්‍රිත කඩදාසි යොදා ගැනීම තීන්තවල අඩංගු ඊයම් සිරුරටගත් ශරීරගත වීමත් විෂක් විදියට සලකනවා. ඒ තෙල් සහිත ආහාර ඔය අපි කියන වඩේ වගේ දේවල් උතන්ඩ ප්‍රින්ට් කරපු පත්තර පොළ වගේ දේවල් පාවිච්චි කරන්න එපයි කියලා. ඒවයි තියෙන අර සායම් වල ඊයම් අඩංගු වෙනවා. මේ ඊයම් කඩදාසි වල අඩංගු වෙලා තියෙන තීන්ත මුද්‍රණය තීන්තවල අඩංගු වෙලා තියෙන ඊයම් ආහාර ශරීරයට ඇතුළු වෙලා ශරීරයට විෂ නිෂ්පාදනය වීම සඳහා බලපෑම් ඇති වෙන්න පුළුවන් කියලා ප්‍රධානව කතා කරනවා. මෙතනදී අපි කතා කරනවා ප්‍රධාන දෙකක් ද්‍රව්‍ය දෙකක්. සුද්ධජීවීන් විෂ ශ්‍රාව්‍ය කරන සුද්ධජීවීන් මගින් ශ්‍රාව්‍ය කරන විෂ දෙකක් ගැන ප්‍රධානව කතා කරනවා. එතනදී ප්‍රධානව මතක තියාගන්න ඕන ප්‍රධාන සුද්ධජීවීන් දෙන්නෙකුයි ඒ දෙන්න ශ්‍රාව්‍ය කරන ප්‍රධාන විෂ වර්ග දෙකකුයි ඔයගොල්ලෝ සිලබස් එකේ මතක තියාගන්න ඕනේ. ඒකේ ප්‍රධානම එක්කෙනෙක් තමයි ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම්. ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් කියන එක්කෙනා ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් නියුරෝටොක්සින් නැත්නම් ස්නායු විෂ නිෂ්පාදනය කරනවා. ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් නියුරෝටොක්සින් කියන ස්නායු විෂ හදනවා. ඔය බෙල්ලන්ගේ තියෙන ස්නායු විෂ ඇති වෙන්න ප්‍රධාන විදිහට බලපාන ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම්
ස්නායු විෂ හදනවා. Aspergillus flavius කියන Clostridium botulinum කියන්නේ බැක්ටීරියාවක්. එතන ලියාගත්තත් කමන්නේ Clostridium botulinum කියන්නේ බැක්ටීරියාවක්. එයා හදන්නේ නියුරෝටොක්සින් නැත්නම් ස්නායු විෂ කියන එක. Aspergillus flavius කියන්නේ දිලීරයා. Aspergillus flavius කියන්නේ දිලීරයා. මේ Aspergillus flavius හදනවා aflatoxin. මෙයා තමයි aflatoxin මේ දවස්වල නිතර කතා වෙන ටොක්සින් එක තමයි aflatoxin. ගොඩක් වෙලාවට ඔයාලගේ විභාගයට සමහරවල් ප්‍රශ්නයක් එන්නත් පුළුවන් මේ දවස්වල කතා වෙන හින්දා aflatoxin අර පොල් තෙල් වල හැදිලා තිබ්බ විෂ රසායනික ද්‍රව්‍ය අදපු ප්‍රධාන රසායනික ද්‍රව්‍ය තමයි aflatoxin. ඒක ශ්‍රාව්‍ය කරන්නේ මේ Aspergillus flavius කියන දිලීරය මගින් ශ්‍රාව්‍ය වෙන විවිධ රසායනික ද්‍රව්‍ය තමයි aflatoxin කියලා කියන්නේ. එතකොට මේ කියන Aspergillus flavius aflatoxin ශ්‍රාව්‍ය කරනවා. Clostridium botulinum neurotoxin ශ්‍රාව්‍ය කරනවා කියලා මතක තියාගන්න ඕනේ. මේ විදිහට සෞඛ්‍ය ආරක්ෂිතතාව බිඳවැටීම හේතු වන කරුණු මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග විදිහට ඒ කියන්නේ මේ එතන අපි කතා කරන විෂ වීම හෝ ආසාත්මිකතාවය අවම කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් මඤ්ඤොක්ක වගේ දේවල් අපි සාමාන්‍යයෙන් තම්බනකොට ඇරලා තම්බීම සිදු කරනවා. අපි සීමේදී සයනයිඩ් මුක්ත වන අතර සයනයිඩ් වල තාපාංක ඉතා පහළ නිසා තාපය මගින් HCN පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. පියන විවෘත කර මනාව තම්බා ගැනීමෙන් සයනයිඩ් වගේ දේවල් අපිට පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම ආහාර සැකසීමට අවසර තියෙන වර්ණක වගේ දේවල් පමණක් භාවිතා කරලා විවිධ විෂ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම විවිධ ආකලන වර්ග ශරීරගත වීම අපි වළක්වා ගන්න පුළුවන්. ශරීරයට අහිතකර වර්ණක වර්ග ආකලන වර්ග පරිරක්ෂක වර්ග ශරීරගත වීම කියන එක වළක්වා ගැනීම සඳහා හේතු වෙනවා. අවසර ලබා දීලා තියෙන වර්ණක වගේ දේවල් පමණක් ගන්න අපිට හම්බෙන මේ E ශ්‍රේණියේ වර්ණ සෙට් එකකින් තමයි නම්බර් එකකින් තමයි නම්බර් කරන INS නම්බර එකක් දෙනවා E අංකයක් දෙනවා E ශ්‍රේණියේ නම්බරයක් තමයි හම්බෙන්නේ. ඉතින් රතු පාටට තියෙන වර්ණක සෙට් එකකුයි රතු කහ නිල් කොළ කියන වර්ණක කීපයක් අපිට හම්බෙනවා. ඒ වර්ණ සඳහා තියෙන E අංකයක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේවා මෙහිම ඉන්දිගෝ මේ වර්ණ ලකුණු පාඩම් කරන්නත් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් බලා ගන්න බලලා ඉවරලා ඔයා කරගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මේ ආශ්‍රිත අහලා තියෙන MCQ ප්‍රශ්න වලට කිහිපයකට විතර බලාගත්තොත් ඉතින් ඔයාට සාමාන්‍යයෙන් ටිකක් ඔළුවට මතක තියාගන්න මෙන්න මේ වගේ වර්ණක සෙට් එකක් තියෙනවා කියලා සරලව මතක තියාගෙන එන්න. එහෙම කරලා අවසරවත් වර්ණ ශ්‍රේණියක් මෙතන පාවිච්චි වෙනවා. ඒ වගේ ඒවා භාවිතා කිරීම මගින් අර සෞඛ්‍ය ආරක්ෂිතතාව බිඳවැටීම කියන එක මග හරවා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒතර අපි සෞඛ්‍ය ආරක්ෂිතතාව කියන කොටසේදී ප්‍රධානව කතා කරන්නේ ඔන්න ඔය කියන ප්‍රධාන කොටස් ටික ගැන පමණයි. මෙතන අපි කතා කරනවා ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාව කියන තැන අපි කියන 100%ක් ආරක්ෂිත නැති ඕනෑම ආහාරක ආරක්ෂිත නැහැ අවදානමක් තියෙනවා. වැදගත් වෙන්නේ ප්‍රතික්ෂේප කිරීම විතරව අවදානම අවම කර ගැනීම තමයි ප්‍රධානව වැදගත් වෙන්නේ. එතනදී අපි ප්‍රධානව කරන දේ තමයි ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ඒකේ වැදගත්කම කතා කරනවා. ඒ වගේම මේ අසෞඛ්‍ය ආරක්ෂිතතාවට හානි වෙන්න පුළුවන් මූලික අවස්ථා 4ක් ගැන කතා කරනවා. ඒ වගේම මේ විදිහට සෞඛ්‍ය ආරක්ෂක නොවන ආහාරයන් නිසා ප්‍රධාන වශයෙන් හැදි වෙන්න පුළුවන් ප්‍රධාන ගැටලු 3ක් ගැන කියනවා. සෞඛ්‍යමය ගැටලු, ව්‍යාපාරික ගැටලු හා නෛතික ගැටලු විදිහට මේක වර්ගීකරණය කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ විදිහට ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු ගොඩේ තියෙන ආහාර ආසාත්මිකතාවය සහ ආහාර විෂ වීම කියන කරුණු දෙක ගැන අපි ප්‍රධානව කතා කරමු. මේ වගේ මේ තියෙන කොටස මතක තියාගන්න. ඔය සුද්ධ ජීවීන් මගින් ස්‍රාවය කරන ප්‍රධාන විෂ දෙකක් තියෙනවා කියලා Clostridium botulinum neurotoxin නැත්නම් ස්නායු විෂ හදනවා. Aspergillus flavius aflatoxin කියන රසායන විෂ නිර්මාණය කිරීම සිදු කරනවා. අපිට හම්බෙන අපි කතා කරන පොල් තෙල් වල තිබෙන aflatoxin හදන්නේ Aspergillus flavius කියන දිලීරය මගින් නිෂ්පාදනය වන විෂක් විදිහට තමයි මේ aflatoxin එක තියෙන්නේ. ස්නායු විෂයි aflatoxin යි හදනවා. Clostridium botulinum කියන බැක්ටීරියාවේ Aspergillus flavius කියන්නේ දිලීරයක් කියලා මතක තියාගන්න. අන්න ඒ විදිහට කතා කරනකොට අපිට තියෙන ප්‍රධාන කොටසක් වන
ජයපති තාක්ෂණ වේදී ආහාර පාඩමේ තියෙන ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතතාව කියන කොටස මෙතනින් අපි අවසාන වෙනවා. දැන් අපි ඊළඟ දවසක කතා කරමු එතනින් පස්සේ තියෙන තත්ත්ව සාතිකකරණය කියන කොටසේදී මොනවද අඩංගු වෙන්නේ කියලා ඉවරලා ඒ කොටසේදී තත්ත්ව සාතිකකරණය කියන කොටස ආහාර පාඩමේ එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ රාත්‍රියක්